රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් විදිහට ධර්මයෙන් අපේ ජීවිතය ලස්සන කරගන්න, වාසනාවන්ත කරගන්න කල්පනා කරන්නේ. ඉතින් අපේ ජීවිතේ වාසනාවන්ත වුණොත් ඒකේ අර්ථය තමයි අපි සැප ලබනවා කියන එක. අපේ ජීවිතේ අවාසනාවන්ත වුණොත් ඒකේ තියෙන කාරණේ තමයි අපි දුක් විඳිනවා කියන එක. ඉතින් අපිට කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතේ වාසනාවන්ත කරගන්න. ඉතින් බුදු කෙනෙක් නැති මේ ලෝකේ තියෙන්නේ වාසනාවන්තකමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක අවාසනාවන්ත යුගයක් කියලා. එතකොට මේ අවාසනාවන්ත යුගයේ බුදු කෙනෙක් නැති ලෝකේ දුක් විඳින එක තමයි අපි කාටත් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අවිද්‍යාව සහගත මේ ඉපදිච්ච සත්‍යය පෘථග්ජන ස්වභාවයෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පෘථග්ජන කෙනා මේ අවිද්‍යාව නිසාම තමන්ගේ ජීවිතය ආර්ය සත්‍ය අවබෝධයක් නැති නිසාම එයාගේ ජීවිතේ ගොඩාක් පව් රැස් කර ගන්නවා. එතකොට මේ පව නිසා එයාගේ ජීවිතේ අවාසනාවන්ත වෙනවා. ඒ අවාසනාව නිසා දුකට වැටෙනවා ජීවිතේ. එතකොට මේ ජීවිතේ දුකට වැටෙන්න එයා විසින් සතර අපාය යන දේවල් නොදැනුවත්කමින් එයාගේ ජීවිතේ සිද්ධ කර ගන්නවා. ඒ කෙනා තමන්ගේ ජීවිතේ පව පින දන්නේ නැති නිසා පෘථග්ජන කෙනා ගතින් එයාගේ අම්මා නැති වෙනවා. ඒ වගේම මේ කෙනාගේ අතින් තමන්ගේ තාත්තා නැති වෙනවා. ඒ වගේම මේ ගුණධර්ම වඩන මුනිවරු ලෝකෙ හිටියොත් ඒ නොදැනුවත්කම නිසාම ඒ මුනිවරු රහත් මුනිවරු එයාගතින් ඝාතනය වෙනවා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශරීරේ ලේසෙල වෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයක් පහළ වෙච්ච කාලෙකත් ඒ කෙනා පෘථග්ජන ස්වභාවයෙන්ම නම් ඉන්නේ බුදුරජාණන් වහන්සේගව කායිකව තුවාල ඇති කරනවා. ඒ වගේම පවිතු සිතින් ලේසලවනවා. ඒ වගේම සංඝයා බේද කරනවා. එතකොට මෙන්න මේ කාරණා පෘථග්ජන කෙනාටින් සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඔන්න ඒ නිසා ඒ පෘථග්ජන කෙනා මේ සතර අපාය මහා ගෙදර කරගෙන ඉන්නවා කියලා. ඉතින් බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය අවාසනාවෙන් අපිට මිදෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ අවස්ථාව කලාතුරකින් තමයි ලැබෙන්නේ. ඉතින් බුදු කෙනෙක් නැති ලෝකේ ඒ අවස්ථාව කලාතුරකින් ලැබෙද්දී බුදු කෙනෙක් නැති ලෝකේ එහෙනම් මේ අවස්ථාව හැමදාම ලැබෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ලෝකේ අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ සදාකාලික සැපේ අපි කරා පමුණව ගන්න. එතකොට ඔන්න අපේ ජීවිතේ ලස්සන වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ ඒ කෙනා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙනවා නම් ආන්නේ කෙනා කවදාවත් ආයේ පෘථග්ජන භූමියට යන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආන්නේ කෙනාටින් කවදාවත් තමන්ගේ මව් ඝාතනය වෙන්නේ නැහැ කියනවා. තමන්ගේ පියා තමන්ගේ අතින් ඝාතනය වෙන්නේ නැහැ කියනවා. රහතන් වහන්සේලා ඝාතනය වෙන්නේ නැහැ කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරේ ලේසෙල වෙන්නේ නැහැ කියන පවිතු සිතින් එයාගේ අතින්. ඒ වගේම සංඝ ભેදය එයාටින් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආන්නේ සත්පුරුෂ කෙනා මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා. එතකොට බලන්න මේ ජීවිතෙත් එයා සැපෙන් ඉන්නේ. මරණින් මත්තේ සැප කරාම යනවා. එතකොට බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතේ ඔන්නෝක තමයි ජීවිතේ වාසනාවන්ත කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ඔබට මතක ඇති ජීවක වෛද්‍යතුමානේ. එතකොට එයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ආරි ශ්‍රාවකෙක් බවට පත් වුණා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට දේවදත්ත ගලක් පෙරලපු වෙලාවෙනේ ඒ ගල් පතුරක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද වැදිලා
ශ්‍රීපාද තුවාල වුණා. ඉතින් ඒ වෙලාවේ ජීවක වෛද්‍යතුමා තමයි භාග්‍යතුන් වහන්සේට බෙහෙත් කළේ. ඉතින් ජීවක වෛද්‍යතුමාගේ හිතේ තිබිච්ච අදහස තමයි භාග්‍යතුන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලබත්වා කියන මෛත්‍රී සහගත සිතින්මයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ. එතකොට බලන්න ආර්ය ශ්‍රාවකයාට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් බොහෝ පිං එයා යාගේ ජීවිතයට රැස් කර ගන්නවා. එතකොට මේ පෘථග්ජන ස්වභාව ඉක්මවල යන්න බැරි වුණොත් නේද? එතකොට එයාගේ ජීවිතේ පිනෙන් පෝෂණය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වත් මේ ජීවිතේ ආර්ය ශ්‍රාවකත්වයේ ලැබීම තමයි අපි ලබන ලොකුම ලාභේ. බුදුරජාන් වහන්සේ වදාළේ මේ මහ පොළවටම අධිපති වෙනවට වඩා සෝතාපන්න වෙනවා නම් ආර්ය ශ්‍රාවකෙක් බවට ජීවිතේපත් වෙනවා නම් අර සතර මහා සාගරයේ මේ සීමා කරගෙන පෘථුවියටම අධිපති වෙන එකටත් වඩා ඒක උතුම් කියලා. එතකොට බලන්න මේ පෘථග්ජන භාවය ඉක්මවල යෑම ආර්ය ශ්‍රාවකත්වයට පැමිණීම ජීවිතේ වාසනාවන්ත කරන එකම එක දේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කේ ඒක තමයි අපි අපේ ජීවිතේ හදාගන්න රැකවරණය කියලා. ඉතින් පින්වත් මේ පෘථග්ජන භාවය ඉක්මවල යන්න නම් ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙන්න නම් අපි තුල මේ අයහපත් ගුණ අයහපත් දේවල් අපි අපේ ජීවිතෙන් බැහැර කරන්න ඕනේ. ඒ වගේම ජීවිතේ යහපත ඇති කරන දේවල් අපේ ජීවිතේ අපි පුරුදු කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතේ මේ අපායික වර්ගයේ දේශනා කරපු සූත්‍රයක් තමයි අද අපි ඉගෙන ගන්නෙ. මේ සූත්‍රයෙන් දේශනා කරනවා මේ පෘථග්ජන කෙනා තුළ තියෙන දේත් ආර්ය ශ්‍රාවකයා තුළ තියෙන දේත්. එතකොට අපිට මේක ඉගෙන ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් අපි තුල මේ අයහපත් දේ තියෙනවා නම් බැහැර කරන්න පුළුවන්. මොකද මේකෙන් තමයි අපිට පෘථග්ජන භාවය ඉක්මවල යන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම ආර්ය ශ්‍රාවකත්වයට අපි තුල එන්න කැමැත්තක් තියෙනවා නම් මෙන්න මේ ගුණ අපි ඇති කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට අකුසල් සංසිඳවන්නත් කුසල් උපදවා ගන්නත් අපිට අපේ ජීවිතේ පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ නම තමයි විපත්ති සම්පදා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දවස්වල වැඩ සිටින්නේ සවැත්නුවර ජේතවනාරාමේ දෙව්රම් වෙහෙරේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි විපත්ති තුනක් තියෙනවා. ඒ තමයි සීල විපත්තිය. අනිත් එක තමයි චිත්ත විපත්තිය. ඊළඟ එක ditthi විපත්තිය. එතකොට මේක තියෙන්නේ ආර්ය ශ්‍රාවකත්වයට එන්න බැරි වුණ කෙනා තුල. එතකොට ඔන්න ඔය කාරණා තුන තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා උස්සගෙන ආපු බරක් බිම දාන වේගෙන් ගිහිල්ලා සතර අපායේ උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ. දැන් අපි ওই පොඩි කාලේ මේ දාදු සෙල්ලම් කරනවානේ නේ. එතකොට මේ දාදු කැටේ උඩ දැම්මට පස්සේ මනාකොට පිහිටල එක පැත්තක් වැටෙනවද? ආන්නේ වගේ මේ සීල විපත්තියෙන් යමෙක් යුක්තයිද? චිත්ත විපත්තියෙන් යම් කෙනෙක් යුක්තයිද? ditthi විපත්තියෙන් යම් කෙනෙක් යුක්තයිද? අර දාදු කැඩේ උඩ දැම්මම එක පැත්තක් මනාකොට වැටෙනවා වගේ මේ පාපී කෙනා මරණින් මත්තේ හොඳින්ම ගිහිලා නිරේ උපදිනවා කියනවා. තිරිසන් ලෝකේ උපදිනවා කියනවා. പ്രേත ලෝකේ උපදිනවා කියනවා. අසුර ලෝකේ උපදිනවා කියනවා. එතකොට බලන්න මේ දාදු සෙල්ලමක් වගේ නේද? එතකොට වැටුනම තමයි නේද? ඉතින් ආන්නේ වගේ අපේ ජීවිතේ අපි වැරදි දෙයක් පුරුදු කරලා තිබ්බොත් ආන්නේ හේතු කරගෙන දුක කරා යනවා කියන එක භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද? දෙවියන් සහිත මරුන් සහිත ලෝකයක කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අප විසින්ම රැස් කරන කර්මය තමයි අපව දුක කරා අරගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද මහණෙනි මේ සීල විපත්තිය? දැන් ඒකට භාග්‍යතුන් වහන්සේ කාරණාවත් අපිට දේශනා කරනවා. කාරණා විස්තර වශයෙන්ුත් අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීල විපත්තිය කියන්නේ ඒ කෙනා ප්‍රාණඝාතය කරනවා. ඒ වගේම සොරකම් කරනවා. වැරදි කාම සේවනයේ කරනවා. ඒ වගේම මේ කෙනා වචනෙන් වරදි බැඳෙනවා. බොරු කියනවා. ඒ වගේම කේලම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. ඉතින් ඔන්න ඕක තමයි සීල විපත්තිය. එතකොට මේ ශ්‍රාවකත්වයට එන්න බැරි වෙච්ච කෙනාට මොකද වෙන්නේ? එයා සීල් රකින්න සමර්ථ කෙනෙක් නෙමෙයි. එයා මොකද කරන්නේ? දුස්සීලකම් කරනවා. එලිපිටන් වරදි බැඳෙනවා. රහසෙන් වරදි බැඳෙනවා. එතකොට ওই විදිහට කයින් වචනෙන් අසංවර වීම මොකද්ද? සීල විපත්තියයි. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් කය වචනේ අසංවර වෙච්ච කෙනාට තියෙන්නේ මොකද්ද?
ඒ කෙනා ගිහිල්ලා උපදිනවා සතර අපායේ. දැන් බලන්න පින්වත් මේ പ്രേතවත්වයේ තියෙනවා මිගලුද්දක කියලා പ്രേතවත්වයක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ විමානවත්ව പ്രേතවත්ව අපිට දේශනා කළෙත් මේ අකුසලයන් අකුසලයේ විපාකයක් අපිට කියලා දෙන්න. ඒ වගේම විමානවත්වෙන් කරන්නේ කුසලයන් කුසල විපාකයක් අපිට පෙන්වා දෙන්න. ඉතින් මේ මිගලුද්දක പ്രേතවත්වයේ තියෙනවා මේ වැද්දෙක් ඉන්නවා. මෙයා හැමදාම කරන්නේ මේ කැලේ ඉන්න සත්තු මරාගෙන විකුණලා ජීවත් වෙන එක. ඉතින් මෙයා මේ කැලේ ඉද්දැද්දි මේ ස්වාමීන් වහන්සේ නමක් මෙයා මේ කරන පව් වැඩි හැමදාම දකිනවා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ සීල ගුණ පුරන යහපත් ගති ගුණ වලින් යුක්ත කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට කරුණාවක් ඉපදුන අනේ මේ මිනිස්සයා තමන්ගේ ජීවිතයට අයහපත කරගන්නවා නේද? තමන්ගේ ජීවිතයට මේ අවැඩ දෙයක් කරගන්නවා නේද කියලා හරි කරුණාවක් ඇති වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අර මේ වැද්දට කතා කළ දවසක් කියනවා මිනිස්සු තමන්ගේ ජීවිතේ දුකට වැටෙන දෙයක් නම් කරගන්න එපා. ඔය කරන දෙයින් නම් පරලොව ජීවිතේ දුකට තමයි පත් වෙන්නේ. ඒක නිසා සතුන් මැරීමෙන් වැළකීලා ජීවත් වෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මෙයා කියනවා අනේ ස්වාමීනි මං කොහොමද සත්තු මරණ එක නතර කරන්නේ? මම සත්තු මරණ එක නතර කරොත් මගේ ගෙදර අය කාලා බීලා හමාරයි. ඒ කියන්නේ ජීවත් වෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් ඔයා දැන් සත්තු මරන්නේ දවල්ටනේ. එහෙමනම් රැයට විතරක්වත් සිල්පදේ සමාදන් වෙලා රැයට විතරක්වත් සිල්පදේ සමාදන් වෙන්න කියනවා. දැන් මෙයා සීලය කොහොම හරි රැයට රැක ගන්නවා. හැබැයි මෙයා ඉන්නේ පෘථග්ජන භූමිය තුලමයි. ඒ කියන්නේ මෙයා අකමැත්තෙන් තමයි දැන් මේ සංවර වෙන්නේ. දැන් ශ්‍රාවකත්වයට ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගැන හොඳට පැහැදුනාට පස්සේ එයා කොහොමද හික්මෙන්නේ? කැමැත්තෙන්. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා මේක හික්මෙන එක මට යහපතක්මයි. මේක මට හොඳ දෙයක්මයි කියලා එයා සතුටින් හික්මෙන්නේ නේ. දැන් මෙයා හික්මෙන්නේ කොහොමද? අකමැත්තෙන් අර ස්වාමීන් වහන්සේගෙන් බේරෙන්න බැරි නිසා. දැන් මෙයා රැයට ඔන්න සිල් රකින්න. ටික කලයි හිටියේ මෙයා මරණයටපත් වුණා. ඔන්න ගිහිල්ලා ඉපදුනා ප්‍රේතෙක් වෙලා. දැන් බලන්නනේ කාය දුස්චරිතය නිසා සීල විපත්තිය නිසා ලැබෙන දේ ඔන්න මෙයාට ලැබුණා. දැන් මෙයා ගිහිල්ලා ඉපදුනා പ്രേත ලෝකේ. ඊට පස්සේ මෙයා പ്രേත ලෝකෙ ඉපදලා ඔන්න දවල්ට මොකද වෙන්නේ මෙයාව මේ බල්ලෝ ඇවිල්ලා කාලා දානවා. ඇට සැකිල්ල මතු වෙනකම්ම කාලා දානවා. ඊට පස්සේ රාත්‍රී කාලේ එනකොට ඔන්න දැන් රැට සිල් රැක්කනේ. දැන් මෙයාට රෑ වෙනකොට ඔන්න දිව්‍ය භෝජන දිව්‍ය ඇඳුම් මෙයාට ලැබෙනවා. එතකොට මෙයා සිල් රැකපු නිසා මෙයාට රෑ කාලේ මොකද වෙන්නේ? ඒ රැස් වෙච්ච පින නිසා සැප සම්පත් පහළ වෙනවා. හැබැයි പ്രേත ලෝකෙන් නිදහස් වීමක් නැහැ. එතකොට බලන්න මේ යම් කෙනෙක් මේ සීල විපත්තිය නම් සිද්ධ කරගන්නේ එයාගේ ජීවිතේ දුක කරා යන්නේකමයි තියෙන්නේ. ඊට පස්සේ යම් කෙනෙක් සොරකම් කරනවා නම් ඒ කෙනාට ඒ විදිහමයි. දැන් ওই പ്രേතවත්වෙම තියෙනවා මේ තිස්සා මත්තා කියලා බිරින්දෑවරු දෙන්නෙක් ඉන්නවා එකම මහත්තයාට. මේ මත්තා කියන බිරිඳ තමයි මුලින්ම සරණ බන්ධනය කරගන්නේ. ඉතින් මේ මත්තා කියන බිරිඳට දරුවෝ නැහැ. හැබැයි මෙයා ක්‍රෝධ කරන කෙනෙක්. ක්‍රෝධයෙන් බනින කෙනෙක්, සැඩපරුස කෙනෙක්. ඉතින් ස්වාමියා මෙයා ගැන තැකීමක් උන්නේ නැහැ, සතුටක් නැහැ. දැන් මේ බිරිඳ ගෙනාවට මෙයාගෙන් සතුට ලැබුණේ නැහැ. ඊට පස්සේ දැන් මේ කෙනාට දරුවොත් නැහැ. ඊට පස්සේ මේ පළවෙනි බිරිඳගේ කැමැත්තෙන් මොකද වුනේ? මේ ස්වාමියා තව බිරිඳක් ගෙනාවා. දෙවෙනි බිරිඳ තමයි තිස්සා. දැන් මේ තිස්සා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්, ගුණවත් කෙනෙක්. මේ ගෙදර අයට උදව් උපකාර කරන කෙනෙක්. ඉතින් තිස්සා මොකද කරන්නේ? ගෙදර අයට හොඳට සලකනවා. ඉතින් ටික කාලයක් යනකොට මේ ස්වාමියාත් තිස්සට තමයි ආදරය කරන්නේ. ගෙදර අයත් තිස්සට තමයි ආදරය කරන්නේ. ඥාති පිරිවරත් තිස්සට තමයි ආදරය කරන්නේ. ඉතින් දවසක් මේ ඥාති කෙනෙක් ඇවිල්ලා තිස්සටයි ඒ තිස්සගේ ස්වාමියාටයි මේ උත්සවයකට සාදයකට ආරාධනා කළා. මත්තට මොකුත් කිව්වේ නැහැ. ඇයි දැන් දන්නවා මේ කෙනා හොඳ නැති කෙනෙක්. වචනයත් හොඳ නැහැ, කායික ක්‍රියාවත් හොඳ නැහැ කියලා දන්නවා. නිතරම ක්‍රෝධ කරන, ක්‍රෝධයෙන් බනින, පරුස වචන කියන කෙනෙක් කියලා. ඊට පස්සේ මේකට දැන් තිස්සට මේ මත්තට හිතට හරි නැහැ. ඊට පස්සේ දැන් මත්තා මොකද කරන්නේ? අර තිස්ස දැන් හොඳට ඒ සාදයට යන්න, උත්සවයට යන්න හොඳට ඇඳුම් පැළඳුම් ලැහැත්ති කරා. සුවඳ විලවුන් ಜಾති ලැහැත්ති කළා. ඉතින් මේ මත්තා මොකද කරේ? අර ඇඳුම් ටික ඔක්කොම හැංගුවා, හොරාගත්තා. ඊට පස්සේ මේ තිස්සගේ සුවඳ විලවුන් ಜಾති ඇඟ ගල්වන ඒ ආලේපන ඔක්කොම අරගෙන ගිහලා වැසිකිලි වලේ දැම්මා.
ඊට පස්සේ ඔන්න ටික කාලයක් හිටියේ මේ මත්තා මරණයටපත් වෙලා പ്രേත ලෝකේ ඉපදුනා. ඉතින් දවසක් මේ තිස්සගේ පිළිකන්නේ නනා ඉන්නකොට මේ විරූපී කෙනෙක් ඇඟේ ඇඳුම් නැති කෙට්ටු කෙනෙක් තමන් ගාවට ආවා. ඊට තිස්ස අහනවා පව්කාර තැනැත්ති නුඹ කවුද? මොන වගේ දෙයක් කරලාද ඔය වගේ තැනක ඉපදුනේ කියලා ඇහුවා. එතකොට කියනවා ඒ තිස්ස ඔයාට මතක නැද්ද මමත් මේ ගෙදර හිටපු මත්තනේ. ඊට පස්සේ තිස්ස අහනවා මොකද මේ ඇඟේ ඇඳුම් නැති කියලා. ඉතින් ආන්නේ වෙලාවේ මත්තා බොහෝම දුකටපත් වෙලා කියනවා ඇයි මතක නැද්ද දවසක් සාදයකට යන්න ඔයයි මහත්තයයි ලැහැත් වෙලා ඉද්දැද්දි ඒ ඇඳුම් නැති වුණා. මතකද ඒ ඇඳුම් ටික හැංගුවේ මමයි ඒ ඇඳුම් හොරාගත්තේ මමයි කියලා ඔන්න තමන් කරපු පව එයාම විස්තර කරන්න ගත්තා. ඊට පස්සේ මේ තිස් අහනවා ඇයි ඔය ශරීරයෙන් අසුචි ගඳ හමන්නේ? එතකොට මේ මත්තා කියනවා ඇයි මතක නැද්ද ඔයාගේ සුවඳ වෙලෝ නාලේපන මං ඔක්කොම වැසිකිලි වලේ දැම්මා. ඇයි ඔයාට මතක නැද්ද ඒවා නැති වුණා කියලා මේ මත්තා තමන්ගේ අතීතේ සිහි කළා. එතකොට බලන්න මේ ජීවිතේ සොරකම හොඳ නැති එකක්. සොරකම කළොත් ඒකේ විපාකය පරලොවදී හම්බෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පෘථග්ජන කෙනාව දුකටපත් කරවන්නේ මේ පව් විසින් කියලා. ඊට පස්සේ පින්වත් මේ වැරදි කාම සේවනයේ කිරීම ජීවිතේ බොහෝ දුකටපත් වෙන එකක්. දැන් ওই പ്രേතවත්වයේම තියෙනවා කන්න මොණ්ඩ പ്രേතවත්වෝ කියලා. දැන් ඒකෙත් මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසාන භාගයේ මේ කාන්තාව 500ක් සිල් ගුණ පුරනවා. ඒ 500 දෙනාගේම ප්‍රධාන ගෘහපතිනියට හිටිය හොඳ ස්වාමියෙක්. ඉතින් මේ ගෘහපතිනියයි ඒ ගෘහපතිතුමයි අනිත් කාන්තාව 500ත් එක්ක සිල් ගුණ පුරුදු කරනවා. ඉතින් මේ ගෘහපතිනිය තරුණ කෙනෙක්. ඉතින් එතන හිටියා මේ තරුණ පුරුෂයෝ වගේක් මේ සුරාවට ඇබ්බැහි වෙලා. ඉතින් මේ තරුණයෝ ටිකත් ඔහොම සුරා බිබී ඉද්දැද්දි මේ කට්ටිය අතර කතාවක් ඇති වුණා. අර ගෘහපතිතුමාගේ බිරිඳ හරි ලස්සනයි, කඩවසම්. මේ සුරූපී කාන්තාවක්. ඉතින් එයාව කවුද තමන්ගේ වසඟයට ගන්නෙ? තමන්ගේ වසඟයට එයාව ගත්තොත් අපි කහවණු 1000ක් එයාට දෙනවා කියලා. ඉතින් මේ තරුණයා අතර එක තරුණෙක් කැමති වුණා මම එයාව මගේ වසඟයට ගන්නවා. එතකොට ওই කහවණු 1000 මටයි අයිති කියලා. ඉතින් පින්වත්නි අර තරුණයා බටනලාවක් අරගෙන ගිහිල්ලා අර කාන්තාව 500ක් ඔය ඉන්නත් මේ ආසන්නේ බටනලාව පිඹින්න ගත්තා. ඊට පස්සේ මේ කාන්තාව ඒ බටනලා හඬට වශී වුණා. ඊට පස්සේ පුරුෂයාටත් වශී වුණා. ඔන්න පුරුෂයා තමන්ගේ ස්වාමියාටත් හොරෙන්, තමන්ගේ අර යාළුවෝ 500ටත් හොරෙන් ඒ උපෝසත සීලයේ බිඳගෙන බඹසර සීලේ පළුදු කරගෙන ඔන්න වැරදි කාම සේවනේ යෙදුණා. ඊට පස්සේ දැන් ස්වාමියාට ආරංචි වුණා මේ සිදුවීම. ඊට පස්සේ ස්වාමියා වූ ඇත්තද ඔයා මාව ඉක්මවලා වැරදි කාම සේවනය කළා නේද කියලා ඇහුවා. දැන් බලන්න එතකොට ඒ ස්වාමියා මෙයාගෙන් ඇත්ත සිදුවීම අහනවා. ඊට පස්සේ මෙයා කියනවා අනේ මම නම් ඕක කළේ නෑ. මම වැරදි කාම සේවනය කරා නම් මාව බල්ලොම තමයි කන්න ඕනි කියලා තමන්ටම සාප කරගන්නවා. ඊට පස්සේ මේ ගෘහපතිතුමා අර යාළුවෝ 500 දෙනාගෙනුත් අහනවා කාන්තාව 500 දෙනාගෙන්. ඊට පස්සේ මේ කාන්තාව 500 දෙනා කියනවා අපි නම් ඔය දේ දන්නේ නෑ. දැන් මේ වෙනකොට මේ කාන්තාව 500 මේක දන්නවා. මේගොල්ලොත් බොරු කියනවා අනේ අපි නම් මේක දන්නේ නෑ. අපි දන්නවා නම් මේ ගෘහපතිනියගෙම දාසිය බවට අපි උපදින ආත්මේ පත් වෙන්න ඕනේ කියලා මේගොල්ලෝ ඒගොල්ලන්ටම සාපයක් කරගන්නවා. ඊට පස්සේ පින්වත්නි දැන් මේ ගෘහපතිනිය මරණයටපත් වෙලා හිමාලයේ පාළු පැත්තක විමාන ප්‍රේතියක් වෙලා උපදිනවා. දැන් සිල් රැක්කනේ. විමානයක් හම්බෙනවා. හැබැයි ප්‍රේතියක්. ඊට පස්සේ අර යාළුවෝ 500ක් පෙරේතියෝ 500ක් වෙලා මෙයාගේ අවටම මෙයාත් එක්කම ඉන්නවා දාසියෝ වෙලා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ හිමාලයේ ඉන්නවා මේ පුරුෂයෙක් කෙනකන්. පුරුෂයෙක් දකින්නවත් නෑ. දැන් මේ මොකක විපාකේද? වැරදි කාම සේවන විපාක. දැන් පුරුෂයෙක් දකින්න ආසාවෙන් ඉන්නවා මේ ප්‍රේතියෝ. පුරුෂයෙක් පැත්ත පලාතක එන්නේ නෑ. ඊට පස්සේ දවසක් මේගොල්ලෝ මොකද කරේ? මේ ප්‍රේතියෝ ටිකේ හිමාලයේ රසවත් අඹ තියෙනවා. දැන් මේගොල්ලෝ මේ අඹ කඩලා ගංගානම් ගඟට දැම්මා. දැම්මට පස්සේ ගංගානම් ගඟේ මේක මේ අඹ පල්ලෙහාට ගහගෙන එනවා. එද්දි වැද්දෙකුට හම්බෙලා මේ වැද්ද මොකද කරේ? මේ අඹ අතට අරගෙන බලද්දි හරිය පෙනුමයි. ඊට පස්සේ මෙයා මොකද කරේ? මේ අඹ ගෙඩිය කෑවා. කෑම හොඳට රූපේ ලස්සන වෙනවා. ඊට පස්සේ මේ වැද්දට ආසි තුන මේ අඹ කොහෙද තියෙන්නේ කියලා හොයන්න. ඊට පස්සේ වැද්දාගේ කන්දේ උඩහට යද්දී හිමාලේ පාමුලින්න තවුස කිව්වා ඔය හිමාලයේම ඉහළ තමයි ඕවා තියෙන්නේ.
ඉතින් ඔය මේ උමගක් කරහට ගංගාව ගලනවා රැයට උමගෙන් වතුර එන්නේ නෑ. රැයට ඔලුවත් පත්තු කරන් ගියොත් ඒ ඔය අඹ තියෙන තැනට යන්න පුළුවන් කියලා. ඉතින් මේ වැද්දා මොකද කරේ මේ තවුසන්ගේ මේ විස්තරය අහගෙන ඔය හිමාලයේ අර උමගෙනුත් ඇතුල් වෙලා කොහමද රාත්‍රී කාලේ ඒ කන්දෙන් එහා පැත්තට ගියා. යනකොට ඔන්න දැන් මේ පෙරේතියෝ ටික බලාගෙන ඉන්නවා පුරුෂයෙක් කෙනකන්. මෙන්න පිරිමියෙක් ආවා කියලා අර පෙරේතියෝ ටික ඔක්කොම මේ අර මනු වැද්දාගේ ඇඟට කඩාගෙන පැන්නා. දැන් මේ කෙනා වැද්දෙක්නේ. මෙයා බය වෙලා ආපසු නොබලා වේගෙන් තමන් ආපු පාරෙම දුවන්න පටන් ගත්තා. දැන් මෙයා වැද්දෙක් නිසා බය වුණා. ඉතින් අර පෙරේතියෝ මොකද කරන්නේ? දිගින් දිගටම අඹ කඩලා ගඟට දානවා. ඊට පස්සේ මේ රජ කෙනෙක් ওই ගංගානම් ගඟේ නාද්දී එයාටත් මේ අඹ ගෙඩියක් හම්බුණා. දැන් මෙයා මොකද කරන්නේ? තමන් එකපාර කෑවේ නෑ. හිරකාරයෙකුට මේ අඹේ කන්න දුන්නා. දැන් ටිකින් ටික මේ හිරකාරයා ලස්සන වෙනවා අර අඹ කාලා. ඊට පස්සේ රජුරවන්ටත් උවමනා වුණා මේ අර මේ අඹ තියෙන තැන හොයන්න යන්න. ඊට පස්සේ රජුරුවොත් අර වැද්දාගේ පාරෙම ගිහිලා ඒ තාපසවරුන්ගෙන් අහගෙන හිමාලි මුදුනට ගියා. යනකොට අර පෙරේතියෝ ටික ආයෙත් කඩාගෙන පැන්න මෙන්න ආයෙත් පුරුෂයෙක් ආවා කියලා. දැන් මේ රජ කෙනෙක්නේ යම් පෞරුෂයක් තියෙනවා. මේ රජතුමා බය වුන්නේ නැහැ. ඊට පස්සේ මේ පෙරේතියෝ ටික ඉල්ලා හිටියා ඔබතුමා නම් යන්න එපා මෙහි නතර වෙන්න කියලා. ඉතින් දැන් මේ රජතුමා ඔන්න නතර වුණා. නතර වුණාට පස්සේ දවසක් රාත්‍රියේ මේ අර ප්‍රධාන ප්‍රේතිය රැයට අවදි වෙනවා. අවදි වෙලා කන්න මුණ්ඩ කියන විල ගාවට යනවා. ගියාට පස්සේ කංකොට බල්ලෙක් ඇවිල්ලා අර ප්‍රේතියගේ මස් ඔක්කොම කඩාගෙන කනවා. දැන් මේක මේ හැමදාම වෙච්ච එකක්. දැන් මේක එළි වෙන්නේ කොතනින්ද? රජ්ජුරුව දකින්න එකෙන්. දැන් රජ්ජුරුව දකින්නවා මේ බල්ලෙක් ඇවිල්ලා මේ ස්ත්‍රියගේ මස් ඔක්කොම කඩාගෙන කනවා. කාල අවසානයේ ඇට සැකිල්ල උස්සගෙන ගිහිලා කන්න මුණ්ඩ විලට දානවා. ඊට පස්සේ අර ශරීරයේ මස් ඔක්කොම ප්‍රකෘති තත්ත්වයට ඇවිල්ලා මෙයා නැගිටලා අර රජතුමා ඉන්න තැනට එනවා. දැන් දවස් ගාණක් රජුරුව මේක බලාගෙන ඉඳලා දුකටපත් වෙනවා. සංවේගී උපදින අනේ මේ සත්වයන්ට වෙන දේ කියලා. ඊට පස්සේ මේ ප්‍රේතියකින් අහනවා මේක මොකද්ද හේතුව? මේ මොන වගේ කර්මයක්ද මේ විඳවන්නේ කියලා. ඔන්න ප්‍රේතිය මතක් කරලා කියනවා මම මීට බොහෝ කාලයකට කලින් මිනිස් ලෝක ඉපදිලා ඉද්දි මගේ අතින් මේ වරද උනා මා විසින්ම කරපු සාපයයි මම මේ විඳවන්නේ කියලා. ඉතින් රජුරුව කිව්වා මට මේ ඉඳලා වැඩක් නැහැ. මං යනවා කියලා ඔන්න ආයිත් මිනිස් පියසට ආවා. එතකොට බලන්න පින්නත් මේ සීල විපත්ති අපේ ජීවිතේට බොහෝ දුක ඇති කරවලා දෙනවා. දැන් ওই සූකරමුක කියලා പ്രേතවත්තුවක් තියෙනවා. ඒකෙත් රහතන් වහන්සේ නමක් පාරේ යද්දි ඌරු කටක් තියෙන කෙනෙක් මේ പ്രേතෙක් හම්බෙනවා. එතකොට කියනවා මම මේ බොරු කියලා අනිත් අයට ගරහ කරලා නින්දා කරලා සිල්වතුන්ට ගරහලා තමයි මේ പ്രേත ලෝකයේද ඉපදිලා ඉන්න මේ ඌරු කටක් ඇතුව මං ඉන්නේ කියලා ඒ പ്രേතයා කියනවා. දැන් ඒකට බලන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාළ දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. දැන් අපි මේ විදිහට ධර්මයේ කතා වෙද්දී මේ මොහොතේ പ്രേතයන් මේ දුක මේ ආකාරයෙන්ම විඳිනවා. දැන් සමහර විට මේ අපි කතා කරපු പ്രേතවත් වල പ്രേතයෝ තාමත් ඒ ලෝකවල මේ දුක විඳිනවා. ඒතර බලන්න මේ සීල විපත්ති අපේ ජීවිතේට බොහෝ දුක ඇති කරලා දෙනවා. ඊට පස්සේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මොකද්ද මේ චිත්ත විපත්තිය? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්ගේ හිත තුළ ලෝභය තියෙනවා නම්, ද්වේෂය තියෙනවා නම්, මෝහය තියෙනවා නම්, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, ගුණමකුකම්, දැඩි ගති මෙන්න මේ වගේ සටකපට මායා ආදී පාපී අකුසල් තියෙනවා නම් නිතර මේ පාපී අකුසල් වලින් තමන්ගේ හිත කෙලුටු වෙනවා නම් ආන්න ඒක තමයි චිත්ත විපත්තිය කියනවා. දැන් බලන්න එතකොට මේ ධර්මයේ දන්නේ නැති කෙනාගේ හිත ওই ස්වභාවයමයි තියෙන්නේ. දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තමයි මේ ලෝභය කියන්නේ උපක්ලේශයක්, අකුසලයක් කියලා අපිට කියලා දෙන්නේ. නැත්තම් මේ ලෝක සත්වයා දන්නේ නැහැ හිතට ලෝභය එද්දි මේකයි අකුසලයේ කියලා. ඒ වගේම ද්වේෂයේ හිතට එද්දි, මෝහයේ හිතට එද්දි සැක සංකා බිය ඇති වෙද්දි ඒව අකුසල් කියලා දන්නේ නැහැ. ඒ වගේ මිරිසියාවෙද්දි, මසුරුකමෙද්දි, දැඩි ගතියෙද්දි, නැති ගුණ පෙන්වද්දිනේ. එතකොට මෙන්න මේ අකුසල් එද්දි සාමාන්‍ය ලෝකයා දන්නේ නැහැ මේවා අකුසල් කියලා. එතකොට මේ අකුසල් වලින් නිතර යාළගේ හිත කිලුටු වෙවි තියෙන්නේ. ලෝභය ඇති වෙන යම් කරුණක් යදෙනවද? ආන්න ඒකදී
ලෝභය ඇති කරගන්නවා. එයා තමන්ගේ දේටත් ආසයි නේද? අනුන්ගේ දේටත් ආසයි. ඉතින් මේ වගේ අකුසල් පුංචි කරුණකදී ද්වේෂය මේ ලෝභය ද්වේෂය ආදී ලාමක අකුසල් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ලාමක අකුසල් වලින් නිතර හිත කිලුටු වෙනවා නම් ආන්නේ කෙනා ඊට තියෙන්නේ චිත්ත විපත්තිය කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්ත විපත්තිය තියෙන කෙනා මරණින් මත්තේ ගිහිල්ලා දුගතියේ උපදිනවා සතර අපායේ උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දාදු කැටයක් උඩ දැම්මම එක පැත්තක් මනාකොට වැටෙන්නේ යම්සේද ආන්නේ වගේ උස්සගෙන ආපු බර බිම දාන වේගෙන් සතර අපායකින් උපදිනවා කියලා. ඉතින් පින්වත් මේ ලාමක අකුසල් ධර්මයේ තුලින් අහලා නැත්තම් නිතර යාගේ හිත කිලුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හිත කිලුටු වීම නිතර පාපී අකුසල් වලින් හිත තෙත් වීම හොඳ දෙයක් නම් නෙවෙයි කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මේ නිතර අපේ හිත වෛරයෙන් කිලුටු වෙනවා නම් මේ ගුණමකු කම් වලින් කිලුටු වෙනවා නම් මෙව නිරේගාමී අකුසල් කියලා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ළඟම පැවිදිලා හිටපු දේවදත්ත. එතකොට දේවදත්තගේ හිතේ මේ ලාමක අකුසල් ඇති වුණා. හැබැයි යා පෘථග්ජන ස්වභාවය තුළ හිටපු නිසා ආරි ශ්‍රාවකයෙක් වෙන්න බැරි වුණ නිසා එයාට මේ ලාමක අකුසල් වලින් තමන්ගේ හිත යට වෙද්දි ඒකෙන් එයා පීඩාවටපත් වුණා මිසක් ඒ පීඩාවෙන් අත මිදෙන්න එයාට පුළුවන්කම ලැබුණේ නැහැ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේට උපදින සත්කාර සම්මාන දැකලා එයාට භාග්‍යතුන් වහන්සේ ගැන මිරිසියා හිතුණා. භාග්‍යතුන් වහන්සේව දැක භාග්‍යතුන් වහන්සේ ගැන වෛරසිත ඉපදුණා. ඒ වගේම නැති ගුණ පෙන්වීම ඇති වුණා. සටකපට මාය ඇති වුණා. කුහක ගති ඇති වුණා. ඒ වගේම මේ ගරුකල යුත්තට ගරුකලේ නැහැ. පැහැදිය යුතු තැන පැහැදුනේ නැහැ. අපැහැදිය යුතු තැන පැහැදුනා. මේ වගේ ලාමක අකුසල් වලින් නිතර යාගේ හිත කිලුටු වෙන්න පටන් ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම දැන් දේවදත්ත මේ සිත කිලුටු වීම නිසා සිත පිරිසිදු කරගන්න බැරි වෙච්ච නිසා ගිහිලා නිරේ ඉපදිලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ යොදුන් 100ක ශරීරයක් ඇතුව අපායේ දැන් උපදිනවා කියලා. ඉතින් ඒ විදිහට ඉපදිලා කල්පයක් යා නිරේ පැහැෙනවා. දැන් එතකොට බලන්න මේ පාපී අකුසල් සිතක පැවතීම හරි භයානකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ එක තමයි දිට්ඨි විපත්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා එයා කල්පනා කරන්නේ දන් දීලා වැඩක් නැහැ. නත්ති දින්නම්. දන් දීලා විපාක නැහැ. නත්ති ඉට්ටං. මේ අපූපස්ථාන කරාම උදව් උපකාර කළාම මේකෙන් පිනක් රැස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ නත්ති හුතං සේවාවන් කරාම තමන්ගේ රැකියාව හරියට කරාම මේකෙන් පිනක් නෑ. ඒක වැඩක් නැති දෙයක්. ඒ වගේම නත්ති මාතා අම්මා කියලා විශේෂ කෙනෙක් නෑ. නත්ති පිතා තාත්තා කියලා විශේෂ කෙනෙක් නෑ. නත්ති සත්තා ඕපපාතිකා මේ නිරය, പ്രേත ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ආදී මේ ලෝක නෑ. ඒ වගේම නත්ති අයං ලෝකෝ මෙලොව කියලා එකක් නෑ. නත්ති පරෝ ලෝකෝ පරලොව කියලා එකක් නෑ. ඒ වගේම මෙලොව පරලොව තමන්ගේ නුවණින් අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෑ කියලා විපරීත වෙච්ච දැක්මක් තමයි කියන පෘථග්ජන කෙනාට තියෙන්නේ. දැන් මේක සත්‍ය ස්වභාවයද මේ කල්පනා කරන්නේ? නෑ. දන් දීලා සැප ලබනවා කියන එක, අපූපස්ථාන කරලා සැප ලබනවා කියන එක මේ පෘථග්ජන කෙනා විශ්වාස කරන්නේ. එයා අම්මා තාත්තා පවා විශ්වාස කරන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ බ්‍රාහ්මණයෝ මේ ප්‍රධානම හිටියනේ. ඒතකොට බ්‍රාහ්මණයෝ කියන්නේ මේ බ්‍රාහ්මණයාගේ මේ කටින් තමයි බමුණ ඉපදුනේ. උරහිස් වලින් තමයි මේ අත් වලින් තමයි මේ රජවරු ඉපදුනේ. ඒ වගේම මේ කලව වලින් තමයි වෙළඳ කුලයා ඉපදුනේ. යටිපත් වලින් තමයි ශුද්‍රයෝ ඉපදුනේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ ගැහැණු ළමයි වැඩිහිටි භාවයට පත් වෙනවා මේ මිනිස්සු දකිනවා. ඒ වගේම මේ ගැහැණු දරුවන් විවාහ වෙනවා මේ මිනිස්සු දකිනවා. ඒ වගේම ටික කාලයක් ගිහිල්ලා දරුවන් ලැබෙන්න ඉන්නවත් මිනිස්සු දකිනවා. ඒ වගේම ටික කාලයක් ගිහින් දරුවන් බිහි කරලා ඒ දරු සුරතල් බලනවත් මේ මිනිස්සු දකිනවා. ඉතින් එහෙම තියෙද්දිත් මේ මහා බ්‍රහ්මයා මැව්වා කියලා මේ මිනිස්සු කතා කරනවා. එතකොට බලන්න මේ දෘෂ්ටියට ආවට පස්සේ
බලවගත්තු කෙනෙක් වෙන්නේ නැති මාව මවල තියෙන්නේ කියන දෘෂ්ටියට ආවට පස්සේ අම්මව පිළිගන්නේ නැහැ. තාත්තව පිළිගන්නේ නැහැ. එතකොට මෙන්න මේ පිළි නොගැනීම තියෙනකොට එයා අතින් මව්පියන්ගේ ගුණ කල්පනා වෙන්නේ නැහැ. එයා එතකොට අසත්පුරුෂ භූමියේ තම ඉන්නේ. අම්මා මට මෙහෙම උපකාර කළා. තාත්තා මට මෙහෙම උදව් උපකාර කළා. ඒ අයගේ උපකාරයෙන් මම මේ ලෝකෙට ජීවත් වෙලා අද මේ මිනිස් ලෝකේ සුගතියක ඉපදලා ඉන්නේ. ඒ අයගේ උපකාරයෙන් කියලා එයාට සිහි කරන්න බැරි වෙලා යනවා. ඉතින් එහෙම සිහි නොකරනකොට එයාට මොකද වෙන්නේ? අම්මා තාත්තගෙන් පොඩි හරි අඩුපාඩුවක් වුණොත් තරහසිත උපදව ගන්නවා. ඊට පස්සේ පාපී හිතින් බොහෝ උපකාර කරපු අම්මා තාත්තා තමන්ගේ අතින්ම ඝාතනය වෙනවා. ඔන්න සීල විපත්තිය සිද්ධ වෙනවා. චිත්ත විපත්තියත් සිද්ධ වෙනවා. ditthi විපත්තියත් සිද්ධ වෙනවා. එතකොට බලන්න පින්නත් මේ ditthi විපත්තිය හරි භයානකයි. එතකොට ditthi විපත්තිය තියෙන කෙනා අතින් සීල විපත්තියත් සිද්ධ වෙනවා. චිත්ත විපත්තියත් සිද්ධ වෙනවා. එතකොට මේ දෘෂ්ටිය කියන එක අපේ ජීවිතේ හරීම මේ ප්‍රධාන දෙයක්. මේ දෘෂ්ටිය වැරදුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාට හැම තැනම වරදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ditthi විපත්තියෙන් යුක්ත කෙනා හරියට මේ පොළවක කොහොම බැටයක් හිටෙව්වා වගේ කියනවා. පොළවෙන් යම් සාරයක් උපදව ගන්නවා මේ උරා ගන්නවාද ඒ සෑම සාරයකින්ම උපද්දලා දෙන්නේ තිත්ත දෙයක්මයි කියනවා. කොහොඹ ගහ පැලවෙලා ආවට පස්සේ කොහමද? කොළත් තිත්තයි, අතුත් තිත්තයිනේ, පොත්තත් තිත්තයි, මුලත් තිත්තයි. එතකොට තිත්ත දෙයක්මයි ඉපදිලා ඉන්නේ. ආන්නේ වගේ කියනවා මිත්‍යා දෘෂ්ටික කෙනාගේ ජීවිතේ පාපී දේවල්මයි කියනවා ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටියක් සරණ ගිහිල්ලා කුසීත වෙන්න එකමයි කියනවා හොඳ. එතකොට මොකද වෙන්නේ? පෞරස් වෙන්නේ නැහැ කියනවා. මේ මිත්‍යා දෘෂ්ටියක් සරණ ගිහිල්ලා අප්‍රමාදී වුණොත් එහෙම බොහෝ පෞරස් කර ගන්නවා කියනවා. ඉතින් ඊට වැඩිය හොඳයි කියනවා කුසීතව වාසය කිරීම මිත්‍යා දෘෂ්ටියකට ගිහිල්ලා කුසීත වෙන්න එකමයි කියනවා හොඳ. ඒකෙන් පවුනම් රැස් වෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න උන්වහන්සේට හරි කරුණාවක් උපදින්නේ නැති මේ දෘෂ්ටිය වැරදුණු අය ගැන ඇයි? හැරෙන පැත්තෙන් තමන්ගේ ජීවිතේට බොහෝ පවුමයි රැස් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මේ ඒ කෙනා මේ සතර අපාය මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක විශ්වාස කරන්නේ නැත්නම් එයාට පින් කරන්න හිතින් අනුබලයක් ලැබෙන්නේ නැහැ. එයාට දන් දෙන්න හිතෙන්නේ නැහැ. එයා මිට මොළව ගත්ත කෙනෙක්. එයා දන් දෙන්න අත හොද ගත්ත කෙනෙක් නෙවෙයි. දැන් දානීය විපාක භාග්‍යතුන් වහන්සේ මනාවකට අපට කියලා දීලා තියෙනවා. එතකොට ශ්‍රාවකත්වයට ආපු කෙනා විශ්වාස කරනවා දන් දුන්නම විපාක තියෙනවා කියලා. ඔන්න එතකොට එයාගේ අත දිග හැරෙනවා. එතකොට ඒ කෙනා මුත්තචාගෝ. එයා දන් දෙන්න එයාට අත්තරපු දේවල් තියෙනවා. ඒ වගේ මේ කෙනා දාන සංවිභාග රතෝ දන්පෙන් බෙදලා දෙන්න කැමති. ඒ වගේ මේ කෙනා මේ පයත පාණි අද්දක හොදන් ඉන්නවා දන් දෙන්න අනේ මං ගාවට කවුරු හරි කෙනෙක් එනවනම් මොන හරි ඉල්ලගෙන මං එයාට මට පුළුවන් දෙයක් දන් දෙනවා කියලා. එයා මොකද කරන්නේ? තමන්ගේ ජීවිතේ මේ ලෞකික සම්මාදිට්ඨිය උපදව ගන්න කැමති වෙනවා. එතකොට පෘථග්ජන කෙනාට මේ කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට බලන්න ditthi විපත්තිය ඇති කරගත්තොත් චිත්ත විපත්තියත් සීල විපත්තියත් කියන විපatti දෙකක් තමා කරාම පැමිණෙනවා. එතකොට එයාගේ ජීවිතේ පිනෙන් පෝෂණය වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ පව තමයි ඉස්සරහට එන්නේ. එතකොට එයා මේ ජීවිතේ දුකින් ගත කරලා දන් දෙන්න විදිහකුත් නැහැ. තමන් දෙමව්පියන්ට සලකන්නෙත් නැහැ, ඥාතීන්ට සලකන්නෙත් නැහැ, ලෝභ ආදී අකුසල් නිසා තමන් හරියට කන්නෙත් නැහැ, අනිත් අයට සලකන්නෙත් නැහැ. බොහෝ දුකසේ වාසය කරලා මරණින් මත්තේ දුගතියට ඉපදලා බොහෝ දුක් විඳිනවා. එතකොට බලන්න මේ මිනිස් ජීවිතයක් ලැබිලා මේ විපත්තිය අපි තුල තිබ්බොත් අපිට මහා යහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයින් අන්තුරුව පින්වත් මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතය තුළ ඇතිවන සම්පත් තුනක් තියෙනවා. ඉතින් මෙන්න මේ සම්පත් තුන නිසා අපේ ජීවිතේ බොහෝ පින් රැස් වෙනවා. පින් රැස් කරගන්න අවස්ථාව ඇති කරගන්නවා. ඒ වගේ මේ ආර්ය සත්‍ය අවබෝධය කරා යන කෙනෙක් බවට පත් වෙනවා. සතර අපායින් අත මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ මේ කෙනා සසර ජීවිතේ කෙටි කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න වාග්ය උදා වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි සම්පත්තිය තමයි පළවෙනි ලාභය තමයි සීල සම්පත. ඔන්න ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ආර්ය සංගරුවන ගැන හිත පහදවාගෙන ඒ කෙනා ඔන්න සිල්පද සුරකින්න පටන් ගන්නවා.
ඒ කෙනා පානාතිපාතං පහය ප්‍රාණඝාතේ අත්තරලා පානාතිපාතෝ පටිවිරතෝ හෝති. ඒ කෙනා ප්‍රාණඝාතෙන් වැළකුණා වෙනවා. ඊට පස්සේ ඒ කෙනා සොරකම අත්හරින කෙනෙක් වෙනවා. ඊට පස්සේ වැරදි කාම සේවනේ අත්හරින කෙනෙක් වෙනවා. ඊළඟට බොරු කියන ලෝකේ බොරු කීමෙන් වැළකෙනවා. කේලම් කියන පරුස වචන කියන හිස් වචන කියන ලෝකේ ඒ වෙන් අත මිදිච්ච කෙනෙක් වෙනවා. ඔන්න යා ජීවිතේ සිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර ওই විදිහට ඒ කෙනා සීලය Taman තුල ඇති කර ගන්නවා නම් සීල සම්පත්තියෙන් යුක්ත කෙනෙක් කියනවා. ඒ කෙනා මරණින් මත්තේ සුගතියේ ඉපදෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට මේ දාදු කැටයක් උඩ දැම්මට පස්සේ එක පැත්තක් මනාකොට වැටෙනවා වගේ. ඒ කෙනා මේ සීල සම්පත්තිය නිසා මනාකොට සුගතියේ පිහිටියා වෙනවා කියනවා. ඉතින් පින්නත් මේ සීල සම්පත උපදවා ගැනීම අපේ ජීවිතේ හරි උපකාරයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ සීලය කියන එක යහපත් දෙයක්. දැන් සීලය අපි රකින්න අපි හමාරුවෙන් හරි හම්බ කරගන්න වස්තුව හොඳට පරිස්සම් වෙනවා. ඒක මේ විනාශ මුඛයට යන්නේ නෑ. ඒක නා ප්‍රාණඝාතය කරන්නේ නැත්තම්, හොරකම් කරන්නේ නැත්තම්, ඒ වගේම වැරදි කාම සේවනය කරමින් සල්ලාල ජීවිතයක් ගත කරන්නේ නැත්තම්, බොරු කියන්නේ නැත්තම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්තම්, ඒ කෙනාගේ ජීවිතේ හරි හම්බ කරන දේ හොඳට ඉතුරු වෙනවා. ඒක එතකොට අපිට මේ ජීවිතේම අත්දකින්න පුළුවන් දෙයක්. එතකොට ඒ කෙනාට තේරෙනවා දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ දේ මම පුරුදු කරද්දි මාව ධනෙන් වැඩෙනවා. එතකොට ඒ කෙනාට තේරෙනවා මම මේ සිල්පද රැකීම නිසා මගේ ධනය හානි වෙන එක නතරුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ මට යහපත පිණිසමයි පැවතුනේ කියලා යාට සතුට උපදිනවා. ඊට පස්සේ කෙනා ওই විදිහට සිල් රකිද්දී එයා ගැන හොඳ නමක් ලෝකෙ පැතිරලා යනවා. මේ කෙනා හොඳ කෙනෙක්, සත්තු මරන්නේ නැති කෙනෙක්, කිසි කෙනෙකුට කරදරයක් පීඩාවක් කරන්නේ නැති කෙනෙක්. ඒ වගේම අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැති කෙනෙක්. ඒ වගේම මේ විශ්වාසයෙන් ඇසුරු කරන්න පුළුවන් කෙනෙක්, වැරදි ජීවිතයක් නැති කෙනෙක්. ඒ වගේම මේ බොරු කියලා, කේලම් කියලා, පරුස වචන, හිස් වචන කියලා අනිත් අයව රවට්ටන්නේ නැති, අනිත් අයව අසමගි කරන්නේ නැති, අනිත් අයගේ හිත් රිදවන්නේ නැති, ඒ වගේම මේ වටිනා දේවල් කතා කරන කෙනෙක් කියලා මෙයා ගැන හොඳ නමක් ලෝකෙ පැතිරලා යනවා. එතකොට මේ හැම දෙයක්ම ලැබෙන්නේ සීල සම්පත තියෙන කෙනාට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ කෙනාට ඕනම තැනකට රාජරාජ මහා මාත්‍යයන් ළඟට, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට බය නැතුව යන්න පුළුවන් කියනවා. එතකොට ඒ විදිහට එයා කටයුතු කරද්දී විශාරද බවක් ඇති වෙනවා. නැත්නම් එයාට පිරිසක් අතරට යද්දී හිත පස්සට අදිනවා. මං කොහොමද මේ වගේ පව් කරමින් මේ වගේ පිරිසක් අතරට යන්නේ කියලා එයාගේ හිත සීලය තුල නැත්නම් විශාරද බව නැතිවීම නිසා එයාගේ ජීවිතේ මේ පස්සට අදින ගතියක් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ කෙනා මරණ මොහොතේ සිහි කල්පනාවෙන්මයි මැරෙන්නේ. ඒතර බලන්න මේ දුර්ලභ දෙයක් තමයි සිහි කල්පනාවෙන් මරණයට මුහුණ දෙනවා කියන එක. දැන් බොහෝ දෙනාගේ ජීවිතවල පව රැස් වෙලා නම්, පින රැස් වෙලා නැත්තම් ඒ කෙනාට මරණ මොහොත වෙනකොට තමා විසින් කළ දේ තමාට සිහි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කෙනා දුකටපත් වෙනවා. අහෝ මට පින් කරගන්න බැරි වුණා. මගේ ජීවිතේ බොහෝ පව් රැස් වුණා. මට සීල සම්පත්තිය උපදව ගන්න බැරි වුණා. මගේ සීලය paludu වෙලා තියෙන්නේ. මම කාය දුස්චරිතය කළා, වචී දුස්චරිතය කළා. ඒ වගේම කාය සුචරිතය මට කරන්න බැරි වුණා, වචී සුචරිතය කරන්න බැරි වුණා කියලා යාට දුක ඇති වෙනවා. දුක ඇති වෙද්දි සිහි කල්පනා පිහිටව ගන්න බැරි වෙලා යනවා. සිහි නුවණක් නැතුවම තමයි මරණයටපත් වෙන්නේ කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට මරණයටපත් වෙලා ඒ කෙනා සීල විපatti තියෙන කෙනා දුගතිය යනවා කියනවා. සීල සම්පත තියෙන කෙනා සිහියෙන් යුක්තව මැරිලා සුගතිය හිත පිහිටව ගන්නවා කියනවා. එතකොට බලන්න සිහි කල්පනාව පිහිටන්නේ එයාට සිහි වෙනවා. අහෝ මම බොහෝ පින් රැස් කරා. අනේ මම ගොඩක් පින් රැස් කරගත්තා. මම පව් බැහැර කළා. කාය සුචරිතේ මං වැඩුවා. වචී සුචරිතේ මං වැඩුවා. මම බොහෝ පින් රැස් කරගත්තා කියලා එයා සතුට උපදිනකොට එයාට හොඳට සිහිය පිහිටනවා. එයා දන්නවා දැන් මම මෙතනින් මැරිලා සුගතියේ තමයි උපදින්නේ. මට සුවසේ දෙවියන් අතර උපදින්න පුළුවන්. මේක භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්. එහෙනම් ඒකාන්තයෙන් මගේ උපත සුගතිය කරා යන්නේක සිද්ධ වෙන එකක්මයි කියලා එයා
සතුටින් මරණයටපත් වෙලා සුගතියේ උපදිනවා. ඒකට බලන්න මේ සීල සම්පත අපිට හරි වටිනවා. දැන් සමහර විට අපිට මරණ මොහොතේ සතුට උපදව ගන්න අපි මේ ජීවිතය තුළ රැස් කරන ධනය, බලය නේද? මේ කිසි දෙයක් අපිට උපකාර වෙන්නේ නැහැ. එතකොට අපිට ඒකාන්තයෙන් වස්තුව බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ පුරුදු කරලා තිබීම. එතනදී අපිට මේ ඉදිරියට එන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපි පුරුදු කරලා තිබුණ ආන්න ඒක. එතකොට අපේ ජීවිතේ අපිට සමහර විට සුගතියකට හිත පිටව ගන්න බැරි වෙන්නේ අපේ වස්තුව. අපි ඒකට ලෝභ සිත උපදවගෙන නම් අපිට අපේ සිත සුගතිය පිටව ගන්න බැරි වෙනවා. එතනින් අපේ හිත කිලුටු වෙනවා. ඊට පස්සේ දරු මල්ලන්, ඥාති හිත මිත්‍රාදීන් ආදී මේ දේවල් වලට බැඳිලා තිබුණොත් ඔන්න අපිට හිත සුගතිය පිටව ගන්න බැරි වෙනවා. එතකොට ආන්නේ දේවල් වලින් හිත කිලුටු කරගන්න නැතුව තමා විසින්ම පුරුදු කරපු සීල සම්පත සිහි කරන්න පුළුවන් නම් ඔන්න පහසුවෙන් සුවසේ එයාට සුගතිය හිත පිහිටුව ගන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන ආරි ශ්‍රාවකයා තුළ ඇති වෙනවා චිත්ත සම්පත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙන්නේ නැහැ. ඒ වගේම ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ගුණමකුකමින්, දැඩි ගතියෙන් ආදී පාපී අකුසල් වලින් එයාගේ හිත කිලුටු වෙන්නේ නැහැ කියනවා. එයාට කවුරු බැන්නත් එයා කිපෙන්නේ නැහැ කියනවා. එතකොට එයා කිපෙන්නේ නැතුව ඒ තමන් එකට ඉන්න අයත් එක්ක සතුටින් සමාදානෙන් වාසය කරනවා කියන. එතකොට එයාට කවුරුත් ප්‍රියමනාපයි කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චිත්ත විපත්තිය තියෙන කෙනා හරියට මේ දැඩි ක්‍රෝධයෙන් යුක්ත කෙනා කිනිහිර දරපෙල් ගිනි පෙල්ලක් වගේ කියනවා. දැන් කිනිහිර දරපෙල්ල අපි ලිපේ දාලා කඩද්දි මොකද වෙන්නේ? පට ගාලා ඒක පුපුරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රෝධ කරන කෙනත් කිනිහිර ගිනි පෙල්ල වගේ කියනවා. ඒක පුපුරනවා වගේ ක්‍රෝධ කරන කෙනත් වේගින් වචන කතා කරන්න පටන් ගන්නවා කියන දේශයෙන් යුක්ත වචන කතා කරනවා කියනවා. එතකොට බලන්න මේ ක්‍රෝධ කරන කෙනාට කවුරුත් ආස කරන්නේ ක්‍රෝධ කරන කෙනා එනකොට මග ඇරලා යනවා. ඇයි එයා ගැන ප්‍රියමනාප බවක් තමන් එක්ක ඉන්න අයට නෑ. එතකොට බලන්න අපිට පුළුවන් නම් මේ හිත කිලුටු වෙන්නේ නැතුව මේ කිලුටු නොකරන කුසල් අපි ඇති කරගන්න පුළුවන් නම් මෛත්‍රිය, කරුණාව, දයාව මේ වගේ ගුණ ඇති කරගන්න පුළුවන් නම් එකිනෙකාට උපකාර කරන හිතක්, එකිනෙකාට ගෞරව කරන හිතක්, ඒ වගේම අනිත් අයගේ සුවපත් බව කැමති හිතක්, ඒ වගේම අනිත් අයගේ දුක අකමැති හිතක් නේද? අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙන හිතක් උපදව ගන්න පුළුවන් නම් අපිට මේ හිතේ තියෙන ලාමක අකුසල් දුරු කරගන්න ආන්න ඒක තමයි අපිට ඉවහල් වෙන්නේ. එතකොට බලන්න මෛත්‍රී සිතක් නම් තියෙන්නේ. අපිට gedara dore වැඩපල කරාදී සතුට උපදිනවා. මම මගේ gedara අයට උදව් උපකාර කළා. අම්මා තාත්තා එකකින් සැපවත් වුණා. මාතක එකට ඉන්නයි සැපවත් වුණා. මම බිරිඳට, දරුවන්ට, ඥාතීන්ට අපි කාට හොඳින් ඉන්න පුළුවන් වෙන විදිහට මම කය වචනේ මෙහෙව්වනේ කියලා එයාට සතුට උපදව ගන්න පුළුවන්. ඊට පස්සේ gedara ඉන්න අයට උදව් උපකාර කළා. එයයි දියුණු වෙද්දි සතුටු වෙන්න පුළුවන්. දැන් මං කරපු දේවල් නිසා මගේ බිරිඳ, දරුවෝ, ඥාතීන් දියුණු වෙලා ඉන්නවා. මං අසවල් කෙනාට උදව් උපකාර කළා. එයා දැන් හොඳ තැනක ඉන්නවා මෙහෙම කියලා අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන්. ආන්න එතකොට ඒ කෙනාගේ ජීවිතය තුළ මුදිතාවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් තෙත් වෙලා යනවා. එතකොට අර ලාමක ඉරිසියාව, ක්‍රෝධය, ගුණමකුකම්, දැඩි ගති මේ අකුසල් සංසිඳලා ගිහිල්ලා. ඔන්න දැන් හිත පිරිසිදු වෙනවා ටික ටික යාගේ. දැන් සීලයත් පිරිසිදු වෙලා, සිතත් පිරිසිදු වෙලා. භාග්‍යතුන් වහන්සේ වදාළේ ওই ලාමක අකුසල් සංසිඳනකොට ඔන්න ප්‍රමුදිත බව හිතේ ඇති වෙනවා කියනවා. දැන් බලන්න එතකොට නේද? දැන් මේ කොතෙන්ටද යන්නේ? ගැඹුරු සමාධි වලට නේද? එතකොට බලන්න මේ අපිට මේ විදිහට කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සීලයත් පිරිසිදු කරගත්තොත්, සිතත් පිරිසිදු කරගත්තොත්, මනුස්ස ස්වභාව ඉක්මවල ගියපු ගුණ ඇති කරගන්න පුළුවන්. එතකොට මනුස්සකම තමයි මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, එකිනෙකාට උදව් උපකාර කිරීම. එතකොට මේ මනුස්ස ස්වභාව ඉක්මවල ගියපු දේවල් ඇති කරගන්න නම් මුලින්ම තමන්ගේ ජීවිතය තුළ මනුස්ස ගුණ ධර්ම පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඒකයි මේ භාග්‍යතුන් වහන්සේ සම්පදා වලින් මනුස්ස ගුණ ධර්ම අපිට මුලින්ම කියලා දෙන්නේ. එතකොට ආන්නේ මනුස්ස ගුණ ධර්ම ඇති වෙනකොට එයාගේ ජීවිතේ සතුට උපදිනවා. ප්‍රියමනාප බව උපදිනවා. අකුසල් වලින් එන පීඩා නැති වෙලා යනවා. දැවෙන, තැවෙන ගතිය, පීඩාවටපත් වෙන ගතිය, අසහනයටපත් වෙන ගතිය ඔක්කොම නැති වෙලා යනවා. එතකොට ඒ කෙනාට ditthi සම්පත්තිය ඇති කරගන්න පහසු වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රාවකයා කල්පනා කරනවා ධර්මයේ තුලින් අහලා දැනගෙන දන් දෙන එක හොඳ දෙයක්. දන් දුන්නම් විපාක තියෙනවා. අපෝපස්ථාන කරාම විපාක තියෙනවා. ඒ වගේම සේවා කටයුතු කරාම මම මේ කරන රැකියාව හොඳින් කරාම මේකේ විපාකයක් තියෙනවා. ඒ වගේම අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා මෙහෙම ලෞකික සම්මාදිට්ඨිය උපදවා ගන්න යා මහන්සි වෙනවා. දැන් බලන්න එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය තමන් මුලින්ම පුරුදු කරගන්නවා නම් සීලේ පිරිසිදු කරගන්න ඒක උපකාරී වෙනවා. ඇයි එයා දන්නවා එහෙනම් මේ ඕපපාතික උපන් තියෙනවා නම් මම පව් කරගත්තොත් දුගතිය යන්න වෙනවා. පින් කරගත්තොත් සුගතිය යන්න වෙනවා කියන දෘෂ්ටිය මුලින්ම ඇති කරගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒකයි වදාළේ මේ දෘෂ්ටිය කියන එකට ආйти මොකටද? ප්‍රඥාවට. එතකොට මේ සියලුම දේවල් අතරේ ප්‍රඥාව අග්‍රයි කියලා වදාළේ ඒකයි. එතකොට සීලේ පිරිසිදු වෙන්නත්, සිත පිරිසිදු වෙන්නත් ඔක්කොටම උදව් කරන්නේ මේ දෘෂ්ටිය. එතකොට දෘෂ්ටිය යහපත් නම් හොඳ දැක්මක් නම් තියෙන්නේ. ලෝකේ සත්‍යය තේරුම් අරන් ඉන්නවා නම් Taman තුලින් ආන්නයට සිල් ටික සුවසේ රකින්න පුළුවන්. එයා දන්නවා අනේ මේ දේ කළොත් මට හොඳ නෑ. මේ දේ කළොත් මට දුකටපත් වෙන්නයි සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ දේ කළොත් සැපවත් වෙනවා. මේ දේ කළොත් ජීවිතය යහපත කරා යනවා කියලා ඔන්න කුසල අකුසල් බේර ගන්න නුවණ යාට ඇති වෙනවා. එයා එතකොට නිරේ විශ්වාස කරනවා, പ്രേත ලෝකේ විශ්වාස කරනවා, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ සියලු ලෝක විශ්වාස කරනවා. මෙලෝ පරලොව මේ හැම දෙයක් මෙයා විශ්වාස කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෞකික සම්මා දිට්ඨිය සාසවා ආශ්‍රව සහිත උපතක් කරා යන ආශ්‍රව මේ ලෞකික සම්මා දිට්ඨිය තුළ තියෙනවා. පුඤ්ඤ භාගිය පින පෙත්තටයි බර වෙලා තියෙන්නේ. ඊට උපදිවේ පක්කා කෙලෙස් සහිත කර්ම වලින් යුක්තයි. එතකොට බලන්න මේ ලෞකික සම්මාදිට්ඨිය මුලින් ඇති කරගන්නේ මාර්ගයේ පූර්වාංගයක් විදියට විතරයි. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනකොට ආශ්‍රව මොකද වෙන්නේ? ඡය වෙන්න පටන් ගන්නවා. දැන් ලෞකික සම්මාදිට්ඨිය තියෙන ආශ්‍රව සහිත බවක්. එතකොට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට ඒ ආශ්‍රව ටික ටික සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට සීලයත් සම්පූර්ණ කරගෙන සිතේ තියෙන ලාමක අකුසලුත් දුරු කරමින් වාසය කරලා මේ ලෞකික සම්මාදිට්ඨියත් ඇති කරගෙන නම් ඉන්නේ. ආන්නේ කෙනාගේ හිත තුළ තියෙන පීඩා බව, පීඩාකාරී බව, අසහන දැවිලි තැවිලි වලින් යුක්ත බව නැති වෙලා තියෙන්නේ. ඉතින් එයාට පුළුවන් මේ ඉපදීම කියන එක දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. මං ආස කරන ප්‍රියමනාප වස්තුන්ගෙන් මාත් එක්ක ඉන්න ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් මට වෙන් වෙන්න සිද්ධ වෙන එක දුකක්. අප්‍රියමනාප වස්තුන් සමග පුද්ගලයන් සමග එකතු වෙන්න වෙන එක දුකක් කියලා එයාට බුදුරජාණන් වහන්සේ වදාළ ආරි සත්‍ය සිහි කරන්න පුළුවන්. දැන් ඒ කෙනා මේ සීලය පිරිසිදු කරගන්න නැතුව, සිත පිරිසිදු කරගන්න නැතුව ආරි සත්‍ය විමසන්න ගියොත් ඒක එයාට හරියට කරගන්න බෑ. එතකොට අලාම කකුසල වලින් එයාගේ හිත යට වෙච්ච වෙලාවට එයාට ආරි සත්‍ය සිහි කරගන්න බැරි වෙනවා. එතකොට සිතත් පිරිසිදු වෙලා සීලයත් පිරිසිදු වෙලා නම් එයා බොහෝ ගුණධර්මත් එක්කයි ආරි සත්‍ය සිහි කරන්නේ. එතකොට එයාටම සතුට උපදිනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මග මම පුරුදු කරලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ආරි සත්‍ය මම දැන් නුවණින් විමසුවොත් මේක මට තේරුම් ගන්න පුළුවන් කියන හැඟීම එයාට තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ වත්තූපම සූත්‍රයේ වදාළේ ඒ කෙනාගේ හිත මේ පිරිසිදු වස්ත්‍රයක් වගේ නම් එයා කැමති සායම ඒ වස්ත්‍රයට වද්ද ගන්න පුළුවන් කියනවා. එයා කැමති රතු පාටින්, කහ පාටින් ආදී පාටකින් වර්ණ ගන්වන්න නම් ආන්නේ කෙනාට ඒ වර්ණේ කැමති විදිහට වර්ණ ගන්ව ගන්න පුළුවන් වගේ ඒ කෙනාගේ හිත පිරිසිදුයි නම් මේ ආරි සත්‍ය අවබෝධය යාටගේ හිතේ මනාකොට පිහිටනවා. එතකොට පින්වත් මේ සීලය පිරිසිදු කරගන්න එක, සිත පිරිසිදු කරගන්න එක ආරි සත්‍ය අවබෝධයට යන්න කැමති අපට පූර්ව අංගයේ බවට පත් වෙනවා. එතකොට එයාට නිතර නිතර දන් දෙනවා නම්, අම්මා තාත්තට උදව් උපකාර කරනවා නම්, අම්මා තාත්තගේ කෙලෙහි ගුණ, අම්මා තාත්තා කරපු උපකාර සිහි කරනවා නම්, ඥාතීන් Tamanට කරපු උපකාර සිහි කරනවා නම්, ඒ වගේම එයා පුරුදු කරපු සිල් ගුණ එයාට පුරුදු කරනවා, එයාට මතක් වෙනවා නම්, ඒ වගේම එයා සිහි කරනවා නම් දැන් මගේ හිතේ තියෙන මේ ලාමක ඉරිසියාව, මසුරුකම්, දැඩි ගති ආදී මේ ලාමක අකුසල් දුරු වෙලයි තියෙන්නේ කියලා මේ වගේ තමන්ගේ ಗುಣධර්ම තමන්ටම සිහි කරන්න පුළුවන් නම් තමන්ටම
සතුට උපදිනවා. එතකොට තමන්ගේ හිත නැවුම්. බුදුරජාණන් වහන්සේ වදාළේ මනාකොට ඔද වැඩි ගිය සිතින් ආරි සත්‍ය විමසනවා නම් ආන්නේ සිතේ ආරි සත්‍ය අවබෝධي ඇති වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සරද කියන සූත්‍රයේ වදාලා පින්වත් මහණෙනි සරත් කාලේ වලාකුළු පහ වෙලා ගියාට පස්සේ හොඳට ඉර මඩල බබලනවා වගේ මේ හිතේ උපක්ලේශ ඔක්කොම බැහැර වෙලා ගියාට පස්සේ මේ ආරි සත්‍ය අවබෝධයෙන් මේ හිත බබලනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. එතකොට මේ ආරි සත්‍ය අවබෝධය ඇති වෙනකොට ආන්නේ කෙනා ලෞකික සම්මා දිට්ඨිය කරා යනවා. එතකොට දිට්ඨි සම්පත තමන් තුළ පිහිටනවා. එතකොට ආන්නේ කෙනා නිරයෙන් සදහටම අත් මිදෙනවා. പ്രേත ලෝකෙන් සදහටම අත් මිදෙනවා. නිරයෙන් සදහටම අත් මිදෙනවා. සතර අපායෙන්ම සදහටම අත් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි මේ ධර්මයේ ලෝකෙ පහළ වෙන්න කලින් අපි ධර්මය අහන්න කලින් කල්යාණ මිත්‍ර සේවනයේ අපිට ලැබෙන්න කලින් අපේ ජීවිතේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු තියෙද්දි බුදුරජාණන් වහන්සේ ගැන අපිට පුළුවන් නම් හිත පහදවාගෙන ඒ අපි තුල තියෙන අඩුපාඩු ධර්මයේ තුලින් මේක අඩුපාඩුවක්, මේක මට හොඳ නැති එකක්, මේක මගේ ජීවිතේ දුක ඇති කරන එකක් කියලා තේරුම් අරගෙන මේ අඩුපාඩු දුරු කරලා යහපත කරා යන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළේ ආන්න ඒකයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ කාලේ හිටිය එක්කෙනෙක් සිරිමා. ඔබ අහලා ඇති. දැන් මේ සිරිමා කියලා කියන්නේ ඒ නගරේ හිටපු නගර සෝබිනියක්. වෛශ්‍යාවක්. ඉතින් මේ සිරිමා මේ දවසක් ගෙදර ඉන්නකොට මේ සිටු කුමාරයෙක්ගෙන් එයාට මේ ඒ සිටු මාලිගාවේ නවතින්න එන්න කියලා ඇරයුමක් ආවා. ඉතින් මේ සිටුතුමා ධර්මයට ආපු කෙනෙක් නෙවෙයි. දැන් මේ සිටුතුමාගේ බිරිඳ උත්තරා සෝතාපන්න වෙලා හිටියේ. දැන් මහත්තයා පෘථග්ජන කෙනෙක්. බිරිඳ සෝවාන් කෙනෙක්. ඉතින් දැන් මේ උත්තරා මේ ගිහි ගෙදර ඉන්න කාලේ විවාහ වෙන්න කලින් මේ හොඳට පින් දහම් කරපු කෙනෙක්. දැන් උත්තරාව මේ සිටු මාලිගාවට විවාහ කළ දුන්නාට පස්සේ මෙයාට ශ්‍රමණයෝ දකින්න ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේ උත්තරා ගෙදර ඉන්නකොට හොඳට දන් දීපු කෙනෙක්, පින් දහම් කරපු කෙනෙක්. ඉතින් උත්තරා තාත්තට පණිවිඩයක් ඇරියා අනේ තාත්තේ මං හරි දුකටපත් වෙලා ඉන්නේ. දැන් මෙයාට ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන මේ උපාසිකාවක්. ඉතින් මේ කෙනා තාත්තට කියනවා තාත්තේ මං හරි දුකටපත් වෙලා ඉන්නේ. මට දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න විදිහක් නෑ. ආරි සංඝයා මට දැන් දකින්න විදිහක් නෑ. මට දැන් දන් ටිකක් පූජා කරගන්න විදිහක් නෑ. මං හරි දුකටපත් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ තාත්තා මොකද කරන්නේ? මේ උත්තරාට සල්ලි යවනවා. මේ කහවණු මේ 5000 මේ යවල කියනවා දුව මේ කහවණු 5000න් මේ අන්නේ කාන්තාවක් ගෙනලා තමන්ගේ ස්වාමියාට ළඟ තියන්න. ඔබ මේ සල්ලි වලින් දන් පැනුම් දෙන්න කියලා. ඊට පස්සේ උත්තරා මොකද කරන්නේ? ස්වාමියාගෙන් අහමු ස්වාමියා කැමති වෙනවා. දැන් එයාට සිල්පද ගැන වගක් නැහැ. ඊට පස්සේ ස්වාමියා කතා කරන්නේ කාටද? සිරිමා කියන ගණිකාවට, වෛශ්‍යාවට. ඉතින් සිරිමා දැන් සිටු මාලිගාවට ඇවිල්ලා සිටු මාලිගාවේ තියෙන දේවල් කරගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් දවසක් සිටුතුමත් එක්ක මේ සිරිමා උඩ තට්ටුවේ උඩු මහලේ ඉන්නවා. දැන් උත්තරා මොකද කරන්නේ? දැලිකුණු පෙරාගෙන ස්වාමින් වහන්සේලාට දානි හදනවා. දැන් සිටුතුමා කල්පනා කරනවා අනේ මේ මෝඩ ගෑනු එක්කෙනා හොඳට සැපෙන් ඉන්න තිබ්බනි. මේ දැලිකුණු පෙරාගෙන මේ මුළු ශ්‍රමණයන්ට දානි හදනවනේ කියලා පාපී හිතක් ඇති කර ගන්නවා. දැන් එයාට මේ පෘථග්ජන ස්වභාවයෙන් ඉන්නේනේ. දැන් ස්වාමීන් වහන්සේලා දැක්කට පහදින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සිරිමා කල්පනා කරනවා මේ උත්තරා මරා ගත්තොත්. දැන් මේ දෙන්න කල්පනා කරන එක මේ දේශනාවේ තියෙන්නේ. සිරිමා කල්පනා කරන මේ උත්තරා මරා ගත්තොත් මට මේ සිටුතුමත් එක්ක හොඳින් ඉන්න පුළුවන්. මේ උත්තරා කියනනම් හරි මෝඩ කෙනෙක් කියලා කල්පනා කරනවා. දැන් සිටුතුමා උඩ මහලි දැද්දී සිරිමා මොකද කරන්නේ? අර දාන වෙන තැනට ගිහිල්ලා උණු තෙල් භාජනයක් අරගෙන ඇවිල්ලා උත්තරාගේ ඇඟට දානවා. ඊට පස්සේ උත්තරා කල්පනා කරනවා දැන් දැනගත්තා මේ සිරිමා එන්නේ මොකටද කියලා. දැන් මෙයාට හිත හසුරව ගන්න පුළුවන් ලාම කකුසල් වලින් හිත කිලුටු වෙන්නේ නැහැ. මේ උත්තරා කල්පනා කරනවා මේ සිරිමා බොහොම හොඳ කෙනෙක්. මේ සිරිමා අද මේ ගෙදරට ආපු නිසායි මං අද බොහෝ පිං මේ කරන්නේ. දන් දෙන්නේ සිරිමා ආපු නිසා. නැත්තම් මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් මේ සිරිමා එන්නේ මගේ ජීවිතේට හානි කරන්නයි. දැන් මේ උණු තෙල් වක් කරන්නයි එන්නේ.
ඉතින් මේ සිරිමා ගැන මගේ හිතේ කෝප හිතක් ඇති වුණොත්, ක්‍රෝධ හිතක් ඇති වුණොත් මේ උණු තෙල් වලින් මගේ ශරීරෙ පිච්චෙන්න ඕනේ. දවල දාන්න ඕනේ මේ ශරීරේ. ඉතින් සිරිමා ගැන මගේ හිතේ ක්‍රෝධ සිතක් නැත්තම් මේ උණු තෙල් වතුර බවට පත් වෙන්න ඕනේ කියලා උත්තර අදිෂ්ඨානයක් කරනවා. දැන් බලන්න මේ ශ්‍රාවිකාවගේ හිතේ තියෙන ගුණය. ඊට පස්සේ සිරිමා ඇවිල්ලා උණු තෙල් භාජනේ වක් කරනවා. වක් කරද්දි වතුර බවට පත් වෙලා උත්තරාගේ ඇඟ දිගේ ගලාගෙන යනවා. ඉතින් දැන් මේ පෘථග්ජන කෙනාගේ හිත හරි පටුයි. කල්පනා පළල් නැහැනේ. ඉතින් සිරිමා ආයිත් දුවල යනවා තෙල් භාජනයක් අරන් එන්න. ඊට පස්සේ වැඩකාරයෝ ටික වට කරගෙන සිරිමට ගහන්න හදනවා. ඊට පස්සේ උත්තර ළඟට ඇවිල්ලා කියනවා ගහන්න එපා කියලා සිරිමව බේර ගන්නවා. ඊට පස්සේ සිරිමා මොකද කරන්නේ? මේ කල්පනා කරන අනේ මේ උත්තර බොහොම හොඳ කෙනෙක්. දැන් මම මෙයාව මරන්න හැදුවේ ඒත් මෙයා මං ගැන පාපී හිතක් උපදව ගත්තේ නෑනේ කියලා උත්තරා ගැන පහදිනවා. ඊට සමාවිල්ලනවා අනේ මට සමා වෙන්න කියලා. ඊට පස්සේ උත්තරා කියනවා ඔබ මගෙන් සමාව ගන්න එපා. මගේ පියාණන්ගෙන් සමාව ගන්න කියනවා. ඊට පස්සේ කියනවා මේ හරි මං පියාණන්ගෙන් සමාව ගන්නම් කියනවා. ඊට පස්සේ උත්තරා කියනවා ඒ තාත්තා මට භවයේ යන්න උදව් කරපු කෙනාම සිටුතුමා උත්තර සිටුතුමා මට භවයේ යන්න උදව් කරපු තාත්තා මට භවයේ නිදහස් වෙන්න උදව් කරපු තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ආන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගත්තොත් මං සමාව දෙනවා කියනවා. ඔන්න දැන් මේ උත්තරා සිරිමාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අවස්ථාව හදලා දෙනවා. දැන් බලන්න මේ ශ්‍රාවකෙක් කැමති තව ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවාට. ඊට සිරිමා උත්තරත් එක්ක භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දා සිරිමටයි උත්තරාටයි ධර්මයේ දේශනා කරද්දී ඔන්න සිරිමා ඒ ආසනයේම සීල සම්පත උපදවා ගන්නවා. චිත්ත සම්පත උපදවා ගන්නවා. දිට්ඨි සම්පතත් උපදවාගෙන සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ උත්තරා මොකද වෙන්නේ? සෝවාන් වෙලානේ හිටියේ. එයා සකදාගාමි බවට පත් වෙනවා. ඉතින් දැන් මේ ශ්‍රාවිකාව දෙන්නේ. ඉතින් උත්තරා මරණයට පත් වෙලා ගිහිල්ලා තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවක් වෙලා උපදිනවා. දවසක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගන්න උත්තරා කියන දෙව්දුව ඇවිල්ලා මේ විස්තරේ භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා. ඉතින් මේ සිරිමා ධර්මයට පැමිණලා ටික කලයි හිටියේ මරණයට පත් වුණා. තරුණ කාලෙම මරණයට පත් වුණා. දෙවියන් අතර ඉපදුණා. දැන් ඔබ අහලා ඇති භාග්‍යතුන් වහන්සේ සිරිමා කියන ගණිකාව මරුණට පස්සේ අජාස මේ රජුරවන්ට පණිවිඩයක් කැරියා සිරිමාගේ මලකුණ සත්තුන්ට කන්න අරින්න එපා. නේද ඔබ අහලා ඇති. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පණිවිඩය රජුරවන්ට ඇරියට පස්සේ රජුරු රැකවල් දැම්මා. සිරිමාගේ මල සිරුර සත්තු කන්න නැති විදිහට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ මල සිරුර ඉදිමුණාට පස්සේ සිරිමාගේ ශරීරේ වෙන්දේසි කරා මල සොහොනේ අමුසොහොනේ. ඊට පස්සේ මෙන්න මේ මල සිරුර වෙන්දේසි කරද්දී අශ්වරත 500කින් ප්‍රධාන අශ්වරතේකුත් එක්ක දිව්‍යාංගනාවන් 500ක් අහසින් එනවා. මලකුණ වෙන්දේසි කරන තැනට. ඇවිල්ලා කියනවා ස්වාමීනි මම තමයි සිරිමා දෙව්දුව. මම භාග්‍යතුන් වහන්සේගේ පා කමල් වැඳ ගන්නයි මේ ආවේ කියනවා. දැන් බලන්න එතකොටනේ ඊට පස්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සිරිමා ඇතුළු ඒ දිව්‍යාංගනාවන් 500ට ධර්මයේ දේශනා කරනවා. ඒතර බලන්න පින්නත් මේ සීල සම්පත අපි උපදවා ගන්නවා නම් චිත්ත සම්පත උපදවා ගන්නවා නම් දිට්ඨි සම්පත අපි උපදවා ගන්නවා නම් අපේ ජීවිතයට බොහෝ පිං රැස් කර ගන්න පුළුවන්කම තියෙනවා. අපිට සතර අපායන් සදහටම නිදහස් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම බොහෝම කෙටි කාලයකින් අමා මහ නිවන අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන්නත් අපට අවස්ථාව තියෙනවා. ඉතින් අපි සියලු දෙනාටම මේ ලැබිච්ච අවස්ථාව තුළ මේ පාපී බව ඇති කරන අවාසනාවන්ත බව අපේ ජීවිතේ ඇති කරන චිත්ත විපත්තිය දුරු කරගෙන මේ සීල විපත්තිය දුරු කරගෙන ditthi විපත්තිය දුරු කරගෙන අපටත් සීල සම්පත චිත්ත සම්පත ditthi සම්පත උපදවාගෙන අපටත් මේ ලැබුණ ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ දැන් බලන්න මේ උත්තරත් සිරිමාත් මේ ධර්මයේ පුරුදු කරගත්ත නිසා ලාභයක් වුණා. එතකොට ඒ ලාභය සිද්ධ වුණේ ඒ සිරිමාත් උත්තරත් දෙන්නම ධර්මයේ පුරුදු කරපු නිසා. දැන් බලන්න දැන් සුගති ඉපදුනාට පස්සේ ඒ අයට අවස්ථාවක් තියෙනවා නැවත නැවත භාග්‍යතුන් වහන්සේ අසුරු කරන්න. දැන් එතකොට අපි මේ මනුෂ්‍ය ජීවිත ඉඳගෙන ධර්මයේ පුරුදු කරගත්තොත් අපිට සුගතිය ගිහිල්ලත් ඒ ධර්මයේ පුරුදු කර ගැනීමේ අවස්ථාව තියෙනවා.
දැන් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට හත්තක කියන දිව්‍ය පුත්‍රයා ආවා. හත්තක දිව්‍ය පුත්‍රය ඇවිල්ලා මෙයා භාග්‍යතුන් වහන්සේ දැකලා මෙයාට හරි සතුටුයි. ඊට පස්සේ හත්තක දිව්‍ය පුත්‍රයා බිම හිට ගන්න හදනවා බෑ දැන් අර වැලි ගොඩකට තෙල් දැම්මම ඒ වැලි ගොඩට උරා ගන්නවා වගේ මේ දිව්‍ය පුත්‍රයාව පොළවේ ගිලා බහිනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හත්තක ගොරෝසු කයක් ඉක්මනට මවාගෙන හොඳට පොළවේ පිහිටලා හිට ගන්න කියලා. ඊට පස්සේ මේ හත්තක හොඳට පිහිටලා පොළවේ හිට ගන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් හත්තක දැන් ඔබ සුගති ඉපදිලා කලින් තිබුණ ගුණධර්ම ඔබ තුල තාමත් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා මේ දෙවි කෙනා පින්වත් භාග්‍යතුන් වහන්සේට දේශනා කරන ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ගුණධර්ම පුරුදු කරද්දී මන් තුල මෙන්න මේ වගේ දෙයක් තිබුණේ. මම භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ දහම් අහනවා ධර්ම ඉගෙන ගන්නවා. හැබැයි මට භාග්‍යතුන් වහන්සේ දැකලා ඇති කියලා හිතුනේ නෑ. දැන් භාග්‍යතුන් වහන්සේ දැකලා ඇසුරු කරලා මං ගෙදර ගියාට මට ආයිත් භාග්‍යතුන් වහන්සේ දකින්නකම් ඉස්පාසුවක් නෑ. ඇති කියලා කවදාවත් හිතුනේ නෑ. ඒ වගේම මං ධර්මය අහනවා නැවත නැවත ධර්මය අහනවා. ධර්මය අහන එක ඇති කියලා කවදාවත් හිතුන්නේ නෑ කියනවා. ඔන්න ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයන්. ඊට පස්සේ මේ දිව්‍ය පුත්‍රයා දේශනා කරන ස්වාමිනී මම සංඝයාට ජීවිතේ තියෙනකම්ම මරණයට පත් වෙනකම් මං උපස්ථාන කළා. හැබැයි කවදාවත් මට සංඝයාට උපස්ථාන කිරීම ඇති කියලා නම් හිතුනේ නෑ කියනවා. ඉතින් ස්වාමිනී මම මෙන්න මේ කාරණා තුනෙන් සෑහීමකටපත් නොවීමයි මරණයටපත් උනේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඉස්සර තිබ්බ අවබෝධي දැනුත් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ මේ දිව්‍ය පුත්‍රයා කියා හිටිනවා ස්වාමිනී මම ඉස්සර භාග්‍යතුන් වහන්සේ වදාළ සමහර කාරණා ගැන මට ඉස්සර තේරුමක් තිබුණේ නැහැ. දැන් මට ඉස්සර තිබුණ අවබෝධයත් ඒ විදිහටම තියෙනවා. දැන් මට ඒ දවස්වල නොතේරිච්ච කාරණාත් දැන් මට ටික තේරෙනවා කියලා මේ දිව්‍ය පුත්‍රයා කියා හිටිනවා. ඒතර බලන්න මේ සම්පත් උපදවාගෙන සුගති ඉපදුනාට පස්සේ ඒ ගුණධර්ම තවත් දියුණු කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ හත්තක දිව්‍ය පුත්‍රයා කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සිව්වණක් පිරිස පිරිවරාගෙන රාජරාජ මහා මාත්‍යාදීන් පිරිවරාගෙන ධර්මයේ දේශනා කරන යම්සේද මේ හත්තක දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකේ ධර්මයේ කියනවා. එතකොට අනිකුත් බ්‍රහ්ම ලෝක වලින් දිව්‍ය ලෝක වලින් දෙවිවරු හත්තක දිව්‍ය පුත්‍රයාගෙන් බණ අහන්නවා කියලා මේ දිව්‍ය පුත්‍රයා කියා හිටිනවා. එතකොට බලන්න පින්වත් මේ ජීවිතය තුළ විපත්තිය බැහැර කරලා නේද සම්පත උපදවා ගත්තොත් ඒ සම්පත පිරිනිවන් පාන තුරු අප තුළ පිහිටන දෙයක් බවට පත් වෙනවා. එතකොට ආර්ය ශ්‍රාවකයා නැවත වාරයක් පෘථග්ජන භූමියට යනවා කියන එක සිද්ධ වෙන එකක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය අපි අපේ ජීවිතය තුළ හොඳට පිහිටුවා ගත්තොත් ආයිත් ඒ ගුණධර්ම පිරිහිලා යන්නේ නැහැ. එතකොට අපි පෘථග්ජන භූමිය තුළ පිහිටලා යමක් දිනු කර ගන්නවාද ඒක අපිට අයහපත පිණිසමයි පවතින්නේ. ඒක හරියට අර දේවදත්ත මේ ඉරදි ප්‍රාතිහාර්ය උපදව ගත්තා වගේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒක පෘථග්ජන ඉරදියක්. එතකොට එයා හිතුවේ මොකද්ද? මම දැන් ඔක්කොම කරගෙන ඉන්නේ කියලා. එතකොට එයාට තව බොහෝ දේවල් කරන්න තියෙනවා. හැබැයි හිත මාන්නෙන් යට වෙලා යනවා. පාපී අකුසල් වලින් එයාගේ හිත කිලුටු වෙලා යනවා. ඊට පස්සේ පුංචි දක්ෂතාවයක් හදාගෙන ඒක නිසා එයාගේ හිත නිතර කිලුටු වෙන්න පටන් ගන්නවා. එතකොට එයාට අනිත් අයගේ ಗುಣ දකින්න බැරි වෙලා යනවා. එයාට අනිත් අයට උපකාර කරන්න හිතෙන්නේ මම තමයි වැඳීම් පිදුම් ලැබිය යුතු කෙනා කියලා මෙහෙම හිත කිලුටු වෙවි යනවා. ඒතර පෘථග්ජන භාවය දුරු කරගෙන ආර්ය ශ්‍රාවකත්වයට ඇවිල්ලා අපි තෙරුවන් සරණ ගිහිල්ලා නම් ඉන්නේ. ඒ තෙරුවන් සරණ තුළ සීල සම්පත උපදවා ගත්තා නම් ඒ ආර්ය ශ්‍රාවකයාට සීලය මුල් කරන් ආඩම්බරේ එන්නේ නැහැ. එතකොට එයා දන්නවා මේක මං වඩාන නිවන් මාර්ගයේ අංගයක් විදියට විතරයි. මේක මට උපකාර වෙන්නේ අමා මහ නිවන අවබෝධ කරගන්න විතරයි. මේක භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්මනේ මම මේ පුරුදු කළේ. මේ භාග්‍යතුන් වහන්සේ මට මහා කරුණාවෙන් කියපු දෙයක්මනේ මම පුරුදු කළේ කියලා ඔන්න සතුට උපදිනවා. ලාමක අකුසල් වලින් ඒ තමන් පුරුදු කරගන්න ගුණ කිලුටු කරගන්නේ නැහැ. ඊට සිත පිරිසිදු වෙද්දි එයාට සතුට උපදිනවා. ඒ සිත පිරිසිදු වීම මුල් කරගෙනත් නැවත ලාමක අකුසල් උපදින්නේ නැහැ. දැන් කෙනෙකුට සමාධියක් උපදව ගත්තොත් අමාරුවෙන් පෘථග්ජන භූමිය නම් ඉන්නේ මොකද වෙන්නේ? සමාධිය මුල් කරගෙන හිත කිලුටු වෙනවා. ඉතින් මේ ආර්ය ශ්‍රාවකයාට ඒ ಗುಣධර්ම කොච්චර වැඩුණත් ඒක එයාට අරුබුදයක් වෙන්නේ නැහැ. එයා එතකොට ඒ ಗುಣධර්ම වලින් සතුටු වෙවි අහිංසක සතුටක් ලබ තමන් තුළ තියෙන ආර්ය සත්‍ය අවබෝධي
වැඩි දියුණු කරගන්නවා. ඉතින් ඒක නිසා පින්වත්නි අපිත් මේ සීල සම්පත, චිත්ත සම්පත, ditthi සම්පත උපදවාගෙන මෙලොව සැප උපදවාගෙන පරලොව සුගති සම්පත් සලසාගෙන අපිට මේ ලැබිච්ච බුදු සසුන තුළ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ස්ථීර වශයෙන් අප තුළ පිහිටුවාගෙන අපටත් මේ ලැබිච්ච ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් ධර්මය උපකාර වේවා. සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින අකාලික මුනිදහම් ධර්ම දේශනය සඳහා දායකත්වයේ දරන්නේ පොළොන්නරුව අරලගන්විල පදිංචි පින්වත් ඒ සෙනවිරත්න මහත්මයා, පින්වත් පත්මා කුමාරි මහත්මිය, ඒ වගේම පින්වත් චානක නිරාජ් පුතුණුවන් ඇතුළු පින්වත් පිරිස විසින් මේ උතුම් ධර්ම දාණයෙන් රැස්වෙච්ච පින ගෞතම බුද්ධ ශාසනයේ සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ දිව්‍ය ආයු වර්ණ සැප බල ආදිය දියුණු කරගනිත්වා. සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරලෝ සැපත් පින්වත් ඒ මුදියන්සේ පියාණන්ටත් හේ මණිකේ මෑණියන්ටත් ආරෙම් අප්පුහාමි පියාණන් ඇතුළු මේ පින්වතුන් නමින් මේ ජීවිතයේ තුලත් අනන්ත සසර පුරාවටත් මිය පරලොවගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ආරෙම් බණ්ඩාර මණිකේ මෑණියන්ටත් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ගෞතම බුදු සසුන තුල බොහෝ පින් දහම් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පෙරකුම් මුයන අසපුවාසී ගිලන්ව වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේටත් සිල් ගුණදම් සුරකින්න මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටම ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දින අකාලික මුනිදහම් ධර්ම දේශනය සඳහා දායකත්වයේ දරන ඒ සෙනවිරත්න මහත්මයා, පද්මා කුමාරි මහත්මිය, ඒ වගේම චානක නිරාජ් පුතුණුවන් ඇතුළු පවුලේ සියලුම පින්වතුන්ටත් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටමත් මේ ධර්ම දේශනයට සහභාගී වූ සියලු පින්වතුන්ටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ටත් ඒ වගේම ලෝවාසී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාටම ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා. සියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු අනුමෝදාමි. කමාමි කමිතම්
සුවපත් වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. අද දිනයේදී අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙහි වැඩම කළ අපගේ බුද්ධ පුත්‍රයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිමු. මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ ඒ උතුම් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේදී අකාලික මුනිදහම් වැඩසටහනට දායකත්වයේ සැපයූ ඒ පින්වතුන්ටත් ශ්‍රද්ධා නාලිකාව වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දැන් අවස්ථාව එළඹ තිබෙන්නේ අපගේ ඒ බුද්ධ පුත්‍රයන්න් වහන්සේට පරිස්කාර ධර්මයන් පූජා කර ගැනීම පිණිසයි. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. බලන්න, ජීවිතයේ අර්ථය සොයා යන මිනිසුන්ට අද දිනේ මහඟ වූ අවවාද අනුශාසනා ලැබෙන්නට ඇති. ඔවුන්ගේ ජීවිතය නිවැරදි මාර්ගයේ ගෙන යන්නේ කෙසේද යන්නට නිවැරදි මාර්ගෝපදේශකත්වයක් ඔවුන්ට ලැබෙන්නට ඇති. ඔබේ සිතින් ඔබ අසා බැලුවොත් ඔබට එය මනාවට තේරෙන්නට ඇති. ඉතින් එවැනිම වූ වැදගත් තවත් වටිනා කියන අකාලික මුනිදහම් වැඩසටහනකින් ඔබගේ ආලින්දයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් අද දිනේදී අප ඔබේ නිවහනින් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.